තස්ස භගවතෝ අරහතෝ කෝසල මහත්තයා පහන අරන් යන්නකෝ. සම්මා සම්බුද්දස්ස හම්කුරේ කොයාගන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අලුත let them everyone to touch it. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panati pata virmani sikkhapadang samadhiyami Adinādāna virmani sikkhapadang samadhiyami Kāmesu miccācārā virmani sikkhapadang samadhiyami Musāvādā virmani sikkhapadang samadhiyami Surameraya majjapama daṭṭhāna virmani sikkhapadang samadhiyami Sadhu 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 සතුටු වෙන්න ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ සිහිපත් කරගෙන සදාතුක ධාතුන් වහන්සේලා තැන්පත් කරඬුව තමන්ගේ නිවසට වැඩමවාගෙන බුදුහාමුදුරු වැඩියා කියන ගෞරවය ඇති කරගත්තා. කෝසල මහත්මයා විශේෂයෙන් අපිට ආරාධනා කරලා මේ හැමෝගෙම එකතුවෙන් මේ පින්කම සූදානම් කරගත්තේ ආදරණීය අම්මට ආශිර්වාද කරන්න. අම්මනේ අපේ ඉන්න බුදුහාමුදුරුවෝ අපි දැකපු නේද?
ඒ ගෙදර බුදුන් අම්මා තමන්ගේ ගෙදරට වඩමුවාගෙන මේ උත්තරීතර පින්කම සිද්ධ කරලා අපි හැමෝන්ටම ආශිර්වාදයක් සලස ගන්න ලොකු ශක්තියක් සලසලා තියෙනවා. අම්මා කෙනෙක්ගේ වටිනාකම හඳුනාගෙන ඒ ಗುಣ සිහිපත් කරන එක මහා පින්කමක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින්නතුනි පහුගිය දවස්වල මම ලංකාවේ ඉන්නකොට මම මේ OPD එක පාස් කරගෙන යනකොට එක අම්මා කෙනෙක් දරුවෙක් වඩාගෙන ඉන්නවා. මේ දරුවගේ මේක පැත්තක්ම පිච්චිලා. මූණේ. මං ඇහුවා ඇයි කියලා. එතකොට මේ අම්මා කියනවා හාමුදුරනේ මේක බරපතල වරදක් මගේ අතින් සිද්ධ වෙච්ච අඩුපාඩුවක්. මං පුංචි දරුවා සාලේ තියලා තප්පර දෙයක් නැහැ කුස්සියට ගියා. දරුවා ඒ අතර කෑම මේසේ ළඟට දනගාගෙන ගිහිල්ලා රෙද්දේ එල්ලුණා. මේසේ උඩ තිබුණේ නටපු උණු වතුර කේතලේ මූණට වැටුණා. කාගේද වරද? අවුරුදු 2 පුංචි දරුවාගේද අම්මගේද? කාගේද වරද? දැන් අපි හරිම ජජ්මන්ටල් නේද? අපි බලන්නේ කාගේද වරද කියලා. අසල මහත්තයා. මේ අම්මගේ දරුවෝ දිහා. මේගොල්ලන්ටත් දරුවෝ ඉන්නවා. ඔය ඇත්තන්ගේ නෑනේ එහෙම කැලලක් දකින්න නේද? ඒක අම්මා ආරක්ෂා කළා ඒ කාලේ. හිතනවද මේ පුංචි දරුවෝ ආරක්ෂා කරන එක ලේසි ජොබ් එකක් කියලා? බුදුහාමුදුරුවෝ මේකට කියපු වචනේ තමයි ආපාදක ආරක්ෂා කළා. ඒකයි අපි අම්මට පින් දෙන්නේ අපේ මුළු ජීවිත කාලෙම. අපේ අම්මලා ඒ චූටි මිස්ටේක් එකවත් කළේ නැහැ. පෝෂකා බුදුහාමුදුරුවෝ කියනවා අපේ අම්මලා අපිව පෝෂණය කළා. ඒකයි අපි අම්මලාට පින් දෙන්නට ඕනේ. ඉමස්ස ලෝකස්ස දස්සේ තාරා අපේ අම්මලා තාත්තලා අපිට ලෝකය පෙන්වලා දුන්නා. එනිසා අපි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක දරුවෙක් අම්මා කෙනෙක් දෙවුර හිසේ තියාගෙන අවුරුදු 100ක් මේ බුදුහාමුදුරුවෝ කියපු උපමාව අවුරුදු 100ක් උපස්ථාන කළත් ඒ ණයෙන් නිදහස් වෙන්න බෑ කියලා. දැන් මේ කතාව මම එක තැනක බොහොම වැදගත් තැනක ගිහිල්ලා කිව්වා. මේ බොහොම ඉගෙනගත්ත ළමයි ඉන්න පරිසරයක පුංචි දුවෙක් නැගිටලා කුස්සියට ගිහිල්ලා කියලා තියෙනවා Daddy, now I know why you are not allowing me to do any electric appliances. Now I really know what the meaning what you are always insisting me not to touch any electric appliances කියලා. බලන්න මේ දරුවන්ට මේවා යන හැටි. දරුවා මේක තේරුම් ගත්තා. ඇයි මේ තාත්තලා අම්මලා එපා කියන්නේ මේවා කරන්න කියලා. ඉතින් මේක ලේසි ජොබ් එකක් නෙමෙයි අපි අම්මලා අද අපි කියනවා එක දරුවෙක් ආව පන්සලට ලංකාවේ අවුරුදු 15යි මේ රටට එනකොට මෙයා කියනවා හාමුදුරනේ එදා ඉඳලා මම මහන්සියලා ඉගෙන ගත්තා. Now I have 3 doctorates. I am having a wonderful big job. Highly paid. My life is much better off. I have a beautiful wife, wonderful children, big house. My life is much better off. None of those is not my parents. It's my own effort. කියලා මේ අවුරුදු 15යි ලංකාවේ මේ රටට ආපුලා මේ මට කියනවා. මේ පුතා දන්නවා මේ මාත් එක්ක ආපු මම මේ ළඟදී මේ මුලෙච්චොත්තරට ආවා ලංකාවේ තායිලන්තේ හැමතැනම ඇවිදපු සුදු මහත්තයෙක්. එයා ඇවිල්ලා ගියක් ගත්තා. ගියක් අරගෙන ආපු ගමන් මං ගාවට ඇවිල්ලා අවුරුදු 85ක් විතර වෙනවා. මට කිව්වා හාමුදුරනේ මම මෙම්බර්ෂිප් එක අරන් පන්සලේ බෞද්ධයෙක් වෙන්න ඕනේ. මම මේ ලෙක්චර්ත් ඇවිල්ලා ගියක් ගත්තේ හාමුදුරනේ මගේ අම්මා තාත්තා වෙනුවෙන්. මගේ අවසන් කාලය මම ගත කරන්නට ඕනේ මගේ අම්මා තාත්තා හිටපු පරිසරය කියලා. මම අවුරුදු 15න් මේ ගම අතහැරලා දාලා ගියේ. මගේ වැඩිපුර කාලයක් ගෙවුනේ තායිලන්තේ, ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ. මම දැක්කා දරුවෝ අම්මලා තාත්තලා අතර තියෙන සම්බන්ධකම, ලිංගිකකම. ඒ හැම මොහොතකම මගේ අම්මා මට මතක් වුණා. ඉතින්
මේ මහත්තයා ඇවිල්ලා මට කියනවා මගේ අම්මා තාත්තා සිහිපත් කරලා මම පින් දෙන්න ඕනේ, දාන් දෙන්නට ඕනේ. අපි අමුද ගිහිල්ලා ග්‍රේව් එක ළඟ පොඩ්ඩක් සොහොනේ වාඩිලා ඉඳලා අම්මලා තාත්තලා සිහි කරමුද කියලා මට කියනවා. දැන් බලන්න මේ සංස්කෘතිය දෙක අතර තියෙන වෙනස. අවුරුදු 15න් මේ රටෙන් අපේ ආසියාතික රටට ගිහපු කෙනා හිතන හැටි. ඒ රටේ ඉඳලා මෙහෙට අවුරුදු 15න් ආපු දරුවා කියනවා none of these is not my parents did. It is my own effort කියලා. මං ඇහුවා අර දරුවගෙන් ලංකාවේ ඉඳලා මෙහි ඉගෙන ගත්ත ළමයෙක්නේ. මං ඇහුවා බුදුහාමුදුරුවෝ අහපු දේ. ඔබතුමාට හොඳට ඉගෙන ගන්න. හොඳට හම්බ කරන්න. හොඳ ගෙයක් හදාගන්න. හුඟක් උසස් අධ්‍යාපනයක් ලබන්න ශක්තිය දුන්නේ කවුද මුලින්ම? Who is the source of your all strength? මෙයා හරි උගත් ළමයි. මෙයා තේරුම් අරන් කිව්වා sorry හාමුදුරනේ. දැන් තමයි මට මේක තේරෙන්නේ කියලා. ඒ නිසා I should be very grateful, respectful to my parents කියලා. මේ පුංචි දරුවෝ මේ රටේ හැදෙන දරුවෝ කියන ස්ලෝගන් එකක් තියෙනවා. අවුරුදු 16 වෙනකොට කියනවා මම්මි ඩැඩි I am now 16. I don't need your advice. I can get on with my life කියලා. අපේ දරුවෝ අවුරුදු 90ක් ගියත් අපේ අම්මලා තාත්තලා කියන ඒ අහනවා. They might be not educated as we are, but they are much better than us about the life. එනිසා බොහොම මේ දරුවන්ට මේ සංස්කෘතිය දුන්නේ නැතුණොත් දැන් බලන්න කොච්චර නිහතමානීද කියලා අපි මේ අම්මා බුදුහාමුදුරුව කෙනෙක් වගේ තියාගෙන අපි අම්මා ගැන සිහිපත් කරලා සංසාරය ගැන ජීවිතය ගැන තේරුම් අරගෙන ලස්සන පින්කමක් කරලා සතුටු වෙනවා. ඒ නිහතමානීකම දුන්නේ අම්මා. ඒ අම්මා ඒක අස්සන්න නෙලා ගන්නවාද? ඒ පින නෙලා ගන්න. ඒ නිසා මේක බොහොම බුදුරජාණන් වහන්සේ දීපු ශාන්තිය අපි මේක අපි හැමදාම නැවත නැවත සිහිපත් කරමින් අපේ ජීවිතයට ආදර්ශයක් හැටියට තබා ගන්නට ඕනේ. අපේ දෙමව්පියෝ අපිට කියන්නේ නැහැ කවදාවත් රත්තරන් වැස්සක් අරන් එන්න කියලා. සල්ලි ගෝණියක් අරන් එන්න කියලා කියන්නේ නැහැ. ඒගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝ දරුවනේ සතුටින් ඉන්නවනම්, ඕගොල්ලෝ හොඳින් ජීවත් වෙනවා නම්, කරදරයක් නැතුව ජීවත් වෙනවා නම් ඒක තමයි අපේ අම්මලා තාත්තලාට දෙන්න පුළුවන් ලොකුම දායාද. Therefore, for the benefit of the little children, I'll say a short story because I would not take much time, otherwise you get bored. May I ask, any problems you are experiencing in life? Do you get annoying feeling, angry feeling? When mommy, daddy says, oh, it is not time to watch the telly, it is time for you to get on with your homework. Do you feel like, oh, she shouldn't have said like that? You know what anger? If you love yourself, if you respect yourself, if you want yourself to be happy, you should not spoil your own mind. There was a little boy like you. He was born into a very, very rich family, king's family. King was very worried of this child because he is the one who is going to be the king in the future. Why the king was very worried? Because this child gets always angry, very angry. Whatever the mommy daddy says, he gets angry. He doesn't have patience. So the king did everything, couldn't do anything. Then somebody said, there is a monk close by, why don't you send him to the temple? King was very humble, brought the child to the temple and hand over the child to the monk. Monk said, oh, I will look after him. He's a nice boy. When he was living in the temple, he was alright. One day, monk took this child to the back garden. There was a herb garden. You know what herbs are? Medicinal plants. There was quite a lot of medicinal plants in their garden. And the monk saw him a very tiny, tiny plant.
This plant is called Kohomba plant. Have you heard the Kohomba plant? No. I will tell you a little bit. You will see it one day when you go to Sri Lanka. Kohomba plant is a very small, you can grow it up. That plant has 4 parts as every plant, the root, stem, leaves, branches. Every part of that plant is bitter, very bitter. So the monk said, look, this plant, very small. My dear son, go to that plant and pick a little handful of leaves, but don't hurt the plant. The child was very obedient, approached the plant and picked handful of leaves. Then the monk said, now you need to eat it properly. So the boy was very obedient, started eating. Soon he realized it was utterly bitter. He was so upset, looked at the monk. He was strong enough. The anger was sleeping, rise up, and looked at the plant, destroy the plant. You can see in the internet, the little boy who destroyed the plant. That is the story name. Then the monk was very observant, approached the child, embraced and gave him a hug, and asked, I told you not to harm the plant. Why did you harm the plant? Destroy it. Then little boy said, look, Venerable Bhante, if this plant is that much bitter in this size, what would happen? If it grow up, it will be more bitter. So I don't want to grow it. Then the monk said, so like you, my son, if you grow with that bitter anger, you wouldn't get any benefit of your life. Child was very educated. He picked the point and said, I respect you, sir. I will never get angry anymore. Right? So this is the story. You need to keep and bear in your mind all the time. When you grow old, you have got everything in your life now, but you need to be very appreciative. Behind your life, the parents are going so much hardships to accommodate and facilitate all your needs. So therefore what we should do all the time for our parents, we should pay our respect and feel grateful to them. One boy who applied for a highly respected job, highly paid job in a good company. Director called for the interview. When the director goes through the interview, the director was so surprised to see highly qualified, so much qualifications, every subject badged off, gold medals, first class degrees. Director asked, who sponsored you? This boy said, sir, I did not get a single sponsorship. Then the director asked, is that your parents help you? Sir, my father died when I was around 8. It was my mother did all this almost help. Then the director asked, what does your mother do? This boy said, sir, my mother does a laundry job. You know what laundry jobs are? Washing clothes, not like in this country, but our country is very hard job. Director asked a very good question in the interview. He asked, have you ever seen the palms of your mother? This boy said, no sir, I haven't got any chance of seeing that. Then he said, we don't have to continue this interview. Go back home and have a close look of your mother's palm. Come back tomorrow. He went home and asked this story to mother. Mother saw him the palms. That was the first time in 30 years. Tears came into his eyes by seeing the palms. Lots of cuts, bruises, hard work, pain. To bring the education, well-being, food and all necessities to this child, mother has gone through, which we don't see it normally. The boy came back to the interview and thanked the director for insisting him to do so, because he said, even if I do not get this job, I am happy now. I know now how much my mother went through to bring me up.
Then this director said, our company became a highly reputed company because we abide by the values. If you do not have the values in your life, nothing will progress. No prosperity comes. No happiness comes. No education, no success. So therefore, I will offer you the job with one condition. What is the condition? To look after your mother for your lifetime. So that is how he got the job. මේ ලොකු අයගේ අවබෝධයේ පිණිස ධර්මය දෙන්නත් තිබ්බ පොඩ්ඩක් නේද? එක මහත්තයෙකුට හිටියා බිරිඳවරු 4 දෙනෙක්. සෝසල මහත්තයා මේක කොහොමද සමහර අය අපි නොදන්න. බිරිඳවරු 4 දෙනෙක් හිටියා දැන්. ඕගොල්ලන්ට කී දෙනෙක් ඉන්නවද කියලා මං අහන්නේ නැහැ. මේ බිරිඳවරු 4 දෙනා ගෙන් 4 වෙනියට තමයි මේ මහත්තයා හුඟක් ආදරේ. හොඳට කන්න බොන්න දෙනවා. හොඳට ඇඳුම් පැළඳුම් අරන් දෙනවා. සෑහෙන්න වියදම් කරනවා. ඊළඟට තුන්වෙනියට එයාගේ මොන හරි දුකක් අඩුපාඩුවක් වුණොත් ගිහිල්ලා හොයලා බලනවා. එයාට ළඟට ගෙන්නගෙන කන්න බොන්න දෙනවා. හරියට සලකනවා තුන්වෙනියට. දෙවනියට මෙයා ඉතින් මේ කරදරයක් වුණාම ප්‍රශ්නයක් වුණාම උදව්වක් කරනවා. හැබැයි නිතරම දෙවනියා එක්කගෙන ගිහිල්ලා තැන් වල පෙන්නනවා. දෙවනියා හරියට ආරක්ෂා කරනවා කාටවත් පෙන්නන්නේ නැහැ මේ යවි කියලා බයෙන් ඉන්නවා කවුරු හරි එක්ක යයි කියලා. පළවෙනියා ගැන සලකන්නේම නැහැ. මෙයාට මෙහෙම ඉඳලා අසනීපයක් හැදුනා. දැන් මෙයා මැරෙනවා කියලා තීරණය වුණා. මෙයාට හරි කනගාටුයි බයයි දැන්. මෙයා මේ බිරිඳෑවරු 4 දෙනාගෙන් හුඟක් ආදරය කළේ 4 වෙනියටනේ. 4 වෙනියට කතා කරලා ඇහුවා ඔයා මාත් එක්ක යන්න එනවද? මට මේ ගමන තනියෙන් යන්න බෑ. මම මේ මුළු ජීවිත කාලෙම ඔයත් එක්කනේ හැමතැනම ගියේ. ඔයාටනේ මෙච්චර වීදම් කළේ. මෙයා කිව්වා අනේ මං ඕන දෙයක් කරන්නම්. හැබැයි මරණයෙන් පස්සේ අඩියක්වත් ඔයත් එක්ක නම් මට නම් එන්න බෑ. හරියට කලකිරුණා. එපාර දෙවනියට කතා කළා. දෙවනියට කතා කරලා කිව්වා මම ඔයාට ළඟට ගෙන්නගෙන කන්න දුන්නා. තැන් වලට ගිහිල්ලා ඔයාගේ දුක සැප හොයලා බලලා දුන්නා. මම ඔයාට සෑහෙන අඩුපාඩු සකස් කරලා දුන්නා. මම දැන් මැරෙනවානේ. මට මේ ගමන තනියෙන් යන්න බෑ. ඔයා මාත් එක්ක යන්න එනවද? මෙයා අනේ මං ඔයාව ඕනනම් වල ළඟට වෙනකන් එන්න. එතනින් එහාට නම් අඩියක්වත් මට එන්න බෑ. දෙවනියට මෙයා කිව්වා මම දැන් ඔයා හරියට ආරක්ෂා කළා. ඔයා වෙන කෙනෙක් එක්ක යයි කියලා බයෙන් මං හිටියා. ඒ නිසා දැන් මම මැරිලා තනියෙන් යන්න වෙන්නේ මේ ගමන මාත් එක්ක යන්න එනවද? එයා කිව්වා අනේ ඉතින් මට නම් අඩියක්වත් මරණයෙන් පස්සේ යත් එක්ක එන්න බෑ. පළවෙනියට කතා කළා. පළවෙනියා කිව්වා මම ගැන නොසැලුවට කමක් නැහැ. මම නම් ආත්මයක් පාසව යත් එක්ක එනවා කියලා. දැන් මේක කිව්වම සමහර නෝනලා හරි සන්තෝෂයි අපේ මහත්තයා. මේ බිරිඳෑවරු 4 දෙනා is a symbolical meaning. 4 වෙනියා තමයි තමන්ගේ ශරීරය. 3 වෙනියා තමයි අපි මේ ජීවිත කාලේ අපේ දරුවෝ, යාළුවෝ, මිත්‍රයෝ ඒගොල්ලෝ අපි බල ළඟට වෙනකන් එන්න. එතනින් එහාට නම් අපිට එන්න බෑ. දෙවනියා තමයි අපි රැස් කරපු සල්ලි, වස්තුව, නම්බුව, ගෞරව ඒවා වුණත් අපිත් එක්ක යන්නේ නැහැ. පළවෙනි බිරිඳ තමයි තමන්ගේ හිත. මෙයා මැරෙනකොට හිතනවානේ මගේ මේ පළවෙනි බිරිඳ ගැන ටිකක් මම උනන්දු වුණා නම් මට මීට වඩා ටිකක් සැනසෙල්ල ජීවත් වෙන්න තිබ්බා. ඒ නිසා හිත හදාගත්තොත් නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා සම්මා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ ලෝකේ හැම කෙනෙක් කරනවට වඩා ලොකු යහපතක් කරනවලු සිත හදාගත්තම කියලා. ඒ නිසා සිත හදාගන්න එක තමයි මේ ලෝකේ තියෙන උතුම්ම දේ. එතකොට අපේ සංසාරේ අපිට එතර කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ධර්ම කරුණු පැත්තෙන් ගත්තාම අපි අම්මා ගැන කතෝ සම යන ආදී දෙතිස් කුණපයන්ගෙන් සෑදුනා වූ
ශරීර කූඩුවකි. එබැවින් මේ ශරීරය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය, ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. මාමෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. අපි හැමදෙනාම තුනුරුවන් දෙසට හැරිලා තුනුරුවන් වන්දනා කරමු. එකට ගාථා කියමින් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්මෝ විඤ්ඤුහිති. ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ සාවක ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.
සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි වාතු මහබෝධි බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්වාරි විජ පත්තෝ සම්වං සත්තං ඉමේ තේ මහබෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ගණ්හසාරප්පදිත්තේන දීපේන තිලෝක දීපං සංබුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සංවාර යුත්තේන දූපේනං සුගන්ධිනා පූජේ පූජනීයං තං පූජා භාජන මුත්තමං වන්න ගන්ධ කුණෝපේතං ඒතං කුසුම සම්පතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුහි සුගන්ධං සීතලරය වේවා අප විසින් ගෞරවයෙන් පිරිසිදුව පිළියෙල කොට පිළිගන්වන ලද මේ සියලු පූජාවෝ සෙත ශාන්තිය පතා බුදුරජාණන් වහන්සේට බෝධි රාජානන් වහන්සේට දලදා වහන්සේට පූජා කරමි පූජා වේවා පූජාම වේවා තෙරුවන් ගුණ සුවඳ හමා ඔසුවෙන් මට සැප වේවා මගේ ගෙදර අයට මටද ජය සිරි සෙත ලං වේවා නව ග්‍රහ සහ භූත දෝෂ සැම දුරු වී සැප වේවා ජය බෝරුක මුනි පිට දුන් මට ජය සේසත් වේවා ජය සිරි මහා බෝ රජුගේ දක්සින සාකාසෙවනේ දීප දූප මල් සුවඳින් ගිලන් පසින් පුද දෙමිනේ සියලු
දෙනා එක් රොක්ගී කරන මෙපින් මෙත් සිතිනේ මිය ගිය අය නෑ මිතුරන් සෑම දෙන පින් ලැබ ගන්නී සාදු සාදු තුනුරුවන් සමා කරවා ගන්නට ගාථාවන් කියමු හැමදෙනා එකට කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ බන්තේ ගූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා. Keeping our eyes closed, let us visualize our parents who cared for so much in our life, who bring so much into our life, who work hard for our well-being. අපිට වෙහෙරක් වගේ නිතර පින් දුන්න අපි ආරක්ෂා කරමු. සමාසේ උරේකත්වා පොගොසේ සිවුන්දි කාරණ ආයුදීගං වස්ස සතං මාතු පාදං නමාමහං උද්ධිකාරෝ අලිංගිත්වා සියලු දෙනාම සිදු කරගත්ත මේ උදාර කුසල ශක්තියේ පින මේ ලෝකයේ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවියන් අනුමෝදන් වේවා. විශේෂයෙන් අපිටත් මේ පින්කමට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ කොසල මහත්මයා අපිට මුණ ගැහුණේ අපේ හිතවත් දායක මහත්තයෙක්ගේ මාර්ගයෙන්. එතුමා නිසා අපිට මේ පින්කමට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ගැන අපි සතුටු වෙනවා. විශේෂයෙන් දමිත් මහත්මයා, නෝනා මහත්මිය, මංජලි නෝනා මහත්මිය ඇතුළු හැම දෙනාමත් සිහිපත් කරලා අපි ආශිර්වාද කරනවා. විශේෂයෙන් ආදරබර අම්මට දෙවියන්ගේ ආශිර්වාද සැලසේවා. පින්කමට සම්බන්ධ වෙච්ච හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාද සැලසේවා. ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත් සැලසේවා. පින් අනුමෝදන් වන දෙවියෝද පතන බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන දෙවියන්ට පින් දෙමු. හැම දෙනා එකට ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා